සමාජ සංගායනා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සත්තහි භික්ඛවේ අංගේහි සමන්නාගතං කුලං අනුපගන්त्वा වානාලං උපගන්තුං උපගන්त्वा වානාලං උපනිසීදිතුන්ති. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනි, සුපුරුදු පරිදි හිමිදිරි පාන්දර ඔබේ හිත සනසන්න හිරු රූපවාහිනිය ඔස්සේ විහිදුවා හරින සමාජ සංගායනා ධර්මදේශනා මාලාවේ අද දවසට නියමිත ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමටයි කවුරුත් බලාපොරොත්තු වෙන්නේ. අද ධර්මදේශනාව ඔස්සේ පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ බොහොම වටින කාරණාවක් සම්බන්ධයෙන්. ධර්මදේශනාවට මාතෘකාව හැටියට තෝරගත් පාලි පාඨය අන්තර්ගත වෙන්නේ අංගුත්තර නිකායේ සත්තක නිපාතේ. මේ සූත්‍ර දේශනාවේ නම තමයි කුලූප ගමන සූත්‍රය. බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා උදෙසා දේශනා කරපු සූත්‍ර දේශනාවක්. නමුත් පින්වත්නි, මේ කාරණා පිළිබඳව සදැහැති දායක දායිකාවන් හැටියට භික්ෂූන් වහන්සේලා ඇසුරු නිසුරු කරන උදවිය හැටියට ඔබත් දැනගත යුතු කාරණා. බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට අනුදැන වදාලා යා යුතු නිවෙස් සහ නොයා යුතු නිවෙස් පිළිබඳව. කොයි වගේ ගෙවල් වලටද යා යුතු වෙන්නේ, කොයි වගේ ගෙවල් වලටද නොයා යුතු වෙන්නේ, ඒ පිළිබඳව භික්ෂූන් වහන්සේලාව බුදුරජාණන් වහන්සේ ඊටාම හොඳින් දැනුවත් කළා. ඒ දැනුවත් කිරීම ඔබට වටින්නේ ඔබේ නිවස, ඔබ ඉන්න තැන භික්ෂූන් වහන්සේ නමකට වැඩම කරන්න සුදුසු පරිසරයක්ද කියන එක කල්පනා කරන්න. භික්ෂූන් වහන්සේ නමක් තමන් ඉන්න තැනට වැඩම කරනවා නම් එය තමන්ට හිතසුව පිණිස පවතින කාරණයක්. පුඤ්ඤක් කෙත්තං අනුත්තරං. මහා සංඝරත්නය කියලා කියන්නේ පින් කුඹුරක්. ඔබට පින්ඵල ලබා දෙන පුණ්‍යක් ක්ෂේත්‍රයක්. මහා සංඝරත්නය ඇසුරු නිසුරු කරනකොට තමයි ඔබට ධර්මය ශ්‍රවණය කිරීමේ අවකාශය සැලසෙන්නේ. ජීවිතය පිළිබඳව මනාව අවබෝධ කරගන්න මහා සංඝරත්නය ඇසුරු කිරීම, භික්ෂූන් වහන්සේලා ඇසුරු කිරීම අතිශයින් වැදගත් කාරණාවක් බවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ මේ කුලූප ගමන සූත්‍රයේදී භික්ෂූන් වහන්සේලාට පෙන්නනවා සත්තහි භික්කවේ අංගේහි සමන්නාගතං කුලං. අංග 7කින් සමන්විත වූ නිවෙසකට අනුපගන්त्वा වා නාලං උපගන්තුං. ගිහිල්ලා නැත්තං නොගිහින් ඉන්න එක සුදුසුයි. එවැගේම තමයි උපගන්त्वा වා නාලං උපනිසීදිතුං. ගිහිල්ලා නම් ඉන්නේ නොඉන්න සුදුසුයි. ගියා නම් ඉන්න එපා කියලා කියපු නිවසක් තියෙනවා. ඒ නිවස තුල අංග 7ක් දකින්න පුළුවන්. ඔබේ නිවස තුලත්
භික්ෂූන් වහන්සේ නමක් වැඩම කරනකොට මෙන්න මේ විදිහේ ක්‍රමවේදයක් නම් අනුගමනය කරන්නේ ඒ නිවසට භික්ෂූන් වහන්සේලා වැඩම කරන්නේ නැහැ. පළවෙනි කාරණාව තමයි න මනාපේන පච්චුට්ඨෙන්ති. භික්ෂූන් වහන්සේ නමක් තමන් වාසය කරන නිවසට නැත්නම් තමන්ගේ ආයතනයට වැඩම කරනකොට හුනස්නින් නැගිටින්නේ නැත්තම් ගෞරවාන්විතව වාඩි වෙලා ඉන්න තැනින් නැගිටින්නේ නැත්තම් අන්න ඒ තැනට ගිහිල්ලා නැත්තම් යන්න එපා, ගියත් ඉන්න එපා කියලා බුදුහාමුදුරුවෝ අනුදැන වදාලා. ඔය පළවෙනි අංගය. න මනාපේන පච්චුට්ඨෙන්ති. ප්‍රියමනාප ලෙස හුනස්නෙන් නැගිටින්නේ නැති තැනට යන්න එපා. අද සමාජයේ අපට විවිධ තැන්වලදී මේකවා දකින්න පුළුවන්. භික්ෂූන් වහන්සේ නමක් දකින්නකොට තමන් වාඩි වෙලා ඉන්න තැනින් නැගිටින්නේ නැතුව, ගෞරවයක් නැතුව, ශ්‍රද්ධාවක් නැතුව ඉන්න අය අපේ සමාජයේ නැතුව නෙවෙයි. ඒ නිසා මෙන්න මේ කාරණාව පිළිබඳව සැලකිල්ලක් ඇති කරගන්න ඕන. ඊළඟට දෙවෙනි කාරණය තමයි න මනාපේන අභිවාදෙන්ති. ප්‍රියමනාප ලෙස වන්දනා කරන්නේ නැත්තම් මහා සංඝරත්නයට වන්දනා කරන ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමය තමයි පසඟ පිහිටුවා වැඳීම. හොඳට පසඟ පිහිටුවා වන්දනා කරන්න ඕන. ගෞරවයෙන් යුක්තව වැඳ නමස්කාර කරන්න ඕන. ඒ වැඳුම බාගෙට නම් කරන්නේ නිවැරදිව සිදු කරන්නේ නැත්තම්, ගෞරවාන්විතව සිද්ධ කරන්නේ නැත්තම්, ශ්‍රද්ධාවෙන් සිද්ධ කරන්නේ නැත්තම් එතනට යන්න එපා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. සමහර වෙලාවට සමහර ගෙවල් වලට යනකොට ඒ ගෙවල් වල සමාජිකයෝ භික්ෂූන් වහන්සේලාට වන්දනා කරන්නේ යන්තමින්. මන්ත්‍රීවරු වඳිනවා වගේ සමහරක් විට. එහෙම නෙවෙයි පින්වත්නි, පවුලේ හැම කෙනෙක්ම පසඟ පිහිටුවා වඳින්න ඕන. එහෙම පසඟ පිහිටුවා වඳින්නේ නැත්තම් එතන ශ්‍රද්ධාවේ අඩුකමක් පෙන්නනවා. ගෞරවයේ අඩුකමක් පෙන්නනවා. මේ කියන්නේ අපහසුතා තියන අයට නෙවෙයි. දන ගහන්න බැරි අය ඉන්නවා. පසඟ පිහිටුවා වඳින්න ශරීරයේ දුර්වල අය ඉන්නවා. ඒ අය ගැන නෙවෙයි මේ කියන්නේ. පුළුවන්කම තියෙද්දී, ශරීර ශක්තිය තියෙද්දී හොඳට පසඟ පිහිටුවා වඳින්නේ නැත්තම් එතනට භික්ෂූන් වහන්සේලා වැඩම කරන්නේ නැහැ. ඊළඟට තුන්වෙනි කාරණාව තමයි පින්වත්නි න මනාපේන ආසනං දෙන්ති. තමන්ගේ නිවසට, තමන්ගේ ආයතනයට භික්ෂූන් වහන්සේ නමක් වැඩම කරනකොට ප්‍රිය මනාප ලෙස අසුන් පනවන්නේ නැත්තම්, ප්‍රිය මනාප විදියට උන්වහන්සේලාට වැඩ ඉන්න සකස් කරන්නේ නැත්තම් එතනට ගිහිල්ලා නැත්තම් යන්න එපා, ගියත් ඉන්න එපා කියලා බුදුහාමුදුරුවෝ පෙන්වුවා. පැරණි ගෙවල් වල පින්වත්නි, භික්ෂූන් වහන්සේ නමක් තමන්ගේ නිවසට වැඩම කළොත් අපි පිරිසිදුව ආසන පැනවිය යුතුයි කියලා වෙනම සුදු පිරුවටයක් තියලා තිබ්බා. හැම ගෙදරකම සුදු රෙදි කෑල්ලක් වෙනම තිබ්බා භික්ෂුන් වහන්සේලා වැඩම කළොත් ආසනවලට එලන්න. අද සමහරක් විට ගෙවල් වල එහෙම සුදු පිරුවටයක් නැහැ. සමහර වෙලාවට අපි වැඩම කළාම ප්ලාස්ටික් පුටුවට සාරියක් දාලා තමයි වාඩි වෙන්න දෙන්නේ. ඒක අපහසුයි. පාවඩේ හැටියටත් සමහරක් විට සාරිය තමයි පාවිච්චි කරන්නේ. ලිස්සන්නත් පුළුවන්. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්නවා ප්‍රියමනාප විදියට වැඩම කළ භික්ෂූන් වහන්සේට ආසන පනවන්නේ නැත්තම් අන්න එතනට වැඩම කරන්න එපා.
මේ කාරණාත් එක්ක බලනකොට ඇයි එහෙම වැඩම කරන්න එපා කිව්වේ? පින්වත්නි, එතන ගෞරවයේ අඩුකමක් පෙන්වන තැනක්. ශ්‍රද්ධාවේ අඩුකමක් පෙන්වන තැනක්. ශ්‍රද්ධාව අඩු තැනකට ගෞරවයේ අඩු තැනකට වැඩම කළොත් ගැටලු මතුවෙන්න පුළුවන්. ඒ නිසා තමයි මේ වගේ තැන්වලට වඩින්න එපා කියලා වැඩම කළත් ඉන්න එපා කියලා බුදුහාමුදුරුවෝ අපට අනුදැන වදාළේ. ඊළඟ කාරණාව තමයි පින්වත්නි, සන්ත මස්ස පරිගෝහන්ති. යම්කිසි නිවසකට භික්ෂූන් වහන්සේ නමක් වැඩම කරනකොට ඒ ගෙදර ඒ නිවසේ උදවිය තමන් සතු වස්තුන් හංගනවා නම්, සාමාන්‍යයෙන් අපේ රටේ කෙරෙන දෙයක් තියෙනවා, ඥාතීන් තමන්ගේ ගෙදරට එනකොට, හිතවතුන් තමන්ගේ ගෙදරට එනකොට සමහර තියෙන වස්තුන් හංගනවා. පරිගණකයක් තියෙනවා දැක්කොත් අපට මහ ගොඩක් සල්ලි තියෙයි කියලා හිතයි. ඒ නිසා ඔන්න ඔය පරිගණකය ඇඳ යටින් හංගන්න කියලා සමහර වෙලාවට තියෙන වටින බඩුමුට්ටු හංගනවා. ඥාතීන් එනකොට, හිතවතුන් එනකොට වාහන හංගනවා. විවිධ වස්තු හංගනවා. තියෙන බව පෙන්වන්නේ නැහැ. ඒ පෙනෙන දේවල් හංගන ගතියක් තියෙනවා. නමුත් පින්වත්නි, භික්ෂූන් වහන්සේලාට සංගවනවා නම් එතන ගෞරවයේ අඩුකමක් තියෙනවා. යම් කෙනෙක් අද භික්ෂූන් වහන්සේලා වැඩම කරයි, අපට තියෙන බව පෙන්වන්න හොඳ නැහැ, නැති බව පෙන්වන්න ඕනේ කියලා තමන් සතු දේවල් හංගනවා නම් ඒ හංගන තැනට ගිහිල්ලා නැත්තම් යන්න එපා, ගියත් ඉන්න එපා කියලා බුදුහාමුදුරුවෝ අනුදැන වදාලා. ඊළඟ කාරණාව තමයි පින්වත්නි, බහුකම්පි තෝකන් දෙන්ති. යම්කිසි නිවසකට භික්ෂූන් වහන්සේලා වැඩම කරනකොට බොහෝ සෙයින් දෙන්න පුළුවන්කම තියෙද්දි ගණන් ගන්නේ නැතුව යන්තමින් දෙනවා නම්, සුළුවෙන් දෙනවා නම්, අන්න ඒ තැනට ගිහිල්ලා නැත්තම් යන්න එපා, ගියත් ඉන්න එපා කියලා මේ කුලූපගමන සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ භික්ෂුන් වහන්සේලාට අනුදැන වදාලා. බොහෝ සෙයින් දෙන්න පුළුවන්කම තියෙද්දි, දෙන්න බැරි කෙනාට ප්‍රශ්නයක් නැහැ. සමහර වෙලාවට දෙන්න පුළුවන්කම තියෙද්දි යන්තමින් නම් දෙන්නේ, ඒ තැනට යන්න එපා කිව්වා. සමහර තැන්වලට යනකොට පින්වත්නි මේක හොඳටම පැහැදිලි වෙනවා. දැන් බලන්න, ධර්ම දේශනාවකට වැඩම කරනකොට ධර්ම දේශනාව සිදු කරපු භික්ෂූන් වහන්සේට පිරිකර පූජා කරනවානේ. මේ භික්ෂූන් වහන්සේ ධර්ම දේශනාව අවසන් කළාට පස්සේ උන්වහන්සේට පිරිනමන පිරිකරය සමහරක් විට ඊතරම් වියදමකින් කරන එකක් නෙවෙයි. සමහරු බොහොම සුළුවෙන් ඒවා කරන්නේ. මම මේ මහා ගොඩක් දෙන්න කියලා කියනවා නෙවෙයි. සමහරු උදවිය ඒව සුළුවෙන් කරනවා. හැබැයි පින්වත්නි, ධර්ම දේශනාව අවසන් වුණාට පස්සේ යහළුවන්ට, මිතුරන්ට, ගමේ අයට මත්ද්‍රව්‍ය බොන්න දෙන්න ලක්ෂ ගණනින් සමහරක් විට වියදම් කරනවා. ලක්ෂ ගණනින් වියදම් කරනවා. සමහර වෙලාවට පරිත්‍රාණ දේශනා සංවිධානය කරනවා. තුන්යම් රාත්‍රිය පුරාවට භික්ෂූන් වහන්සේලා ඔබ කෙරෙහි කරුණාවෙන්, මෛත්‍රියෙන් පිරිත් දේශනාව සිද්ධ කරනවා. උන්වහන්සේලාට පිරිකර හැටියට පූජා කරන දෙයට වඩා ලොකු මුදලක් වියදම් කරලා සමහරක් විට පිරිත් දේශනාව සිදු වෙන කාල සීමාවෙදිම ගමේ අයට, යාළුවන්ට මත්ද්‍රව්‍ය බොන්න දෙනවා. ඒවට වියදම් කරන්න බොහෝ සෙයින් මුදල් තියෙන සමහරු මහසඟරුවනට උපස්ථාන කරන්න ඊතරම් මුදලක් වෙන් කරන්නේ නැහැ. ඒ නිසා තමයි කිව්වේ බොහෝ සෙයින් දෙන්න පුළුවන්කම තියෙද්දි
යන්තමින් දෙනවා නම් සුළුවෙන් දෙනවා නම් එතනට යන්න එපා. මොකද හේතුව ගෞරවය අඩු තැනක් එතන. ශ්‍රද්ධාව අඩු තැනක් එතන. ශ්‍රද්ධාවේ තරම පෙන්වනවා එතන. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ප්‍රනීත ලෙස දෙන්න පුළුවන්කම තියෙද්දි බොහොම රූක්ෂ ලෙස දෙනවා නම් ප්‍රනීත ලෙස දන්පැන් පුදන්නට පුළුවන්කම තියෙද්දි බොහොම කටුක විදියට දන් දෙනවා නම් රූක්ෂ විදියට දන් දෙනවා නම් අන්න ඒ විදියට දන් දෙන තැනට ගිහිල්ලා නැත්තම් යන්න එපා ගියත් ඉන්න එපා කියලා අනුදැන වදාළේ. ඕනෑම කටුක දානයක් රූක්ෂ දානයක් භික්ෂුන් වහන්සේ නමකට වළඳන්න පුළුවන්. අපි මහා පරිමාණයෙන් දේවල් ප්‍රනීත ලෙස ඉල්ලන්නේ නැහැ. ලුණු ඇතුව ලැබුණත් වළඳනවා, ලුණු නැතුව ලැබුණත් වළඳනවා. කොයි විදියට ලැබුණත් භික්ෂුන් වහන්සේලා දානය වළඳනවා. මොනතරම් ව්‍යංජන ප්‍රමාණයක් තිබ්බත් කොච්චරක් තිබ්බද කියලා බලන්නේ තියෙන එකත් එක්ක වළඳනවා. ඒක ඇත්ත. හැබැයි පින්වත්නි ප්‍රනීත ලෙස දෙන්න පුළුවන්කම තියෙද්දි කටුක විදියට දෙනවා නම් රූක්ෂ විදියට දෙනවා නම් අන්න ඒ තැන ශ්‍රද්ධාවට වැඩි ඉඩක් දීපු තැනක් නෙවෙයි. ගෞරව කරන තැනක් නෙවෙයි. අන්න ඒ නිසා එවැනි තැනකට නොයන තරමට හොඳයි කියලයි බුදුහාමුදුරුවෝ අනුදැන වදාළේ. ඊළඟට පින්වත්නි අසක්කච්ඡන් දෙන්ති නොසක්කච්ඡන්. දන්පැන් පුදනකොට සකසා සපුරා දෙන්න පුළුවන්කම තියෙද්දි සකසා සපුරා දන් දෙන්නට යොමු වෙන්නේ නැත්තම් කරන දේ හරියට කරන්න පුළුවන්කම තියෙද්දි නොසලකා හරිනවා නම් අන්න එවැනි නිවෙස් වලට ගිහිල්ලා නැත්තම් යන්න එපා ගියත් ඉන්න එපා කියලා බුදුහාමුදුරුවෝ භික්ෂූන් වහන්සේලාට අනුදැන වදාලා. එතකොට පින්වත්නි මෙන්න මේ අංග 7 ඔබේ නිවස තුලත් තියෙනවා නම් ඔබේ නිවසට භික්ෂූන් වහන්සේලාගේ වැඩම කිරීම සිදුවීම බොහොම දුර්ලභ කාරණාවක් බවට පත්වේවි. ඕනෑම තැනකට ඕනෑම කෙනෙකුට හිතසුව පිණිස මහසඟරුවන වැඩම කරනවා. හැබැයි පින්වත්නි බුදුරජාණන් වහන්සේ අපට අනුදැන වදාලා යා යුතු තැන මොකක්ද නොයා යුතු තැන මොකක්ද කියලා. සමහරු හිතනවා ඕනෑම තැනකට භික්ෂුන් වහන්සේලා වැඩම කළ යුතුයි කියලා. නෑ බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා ශ්‍රද්ධාව තියෙන තැනට ගෞරවය තියෙන තැනට තමයි යොමු විය යුත්තේ. ශ්‍රද්ධාවක් නැත්තම් ගෞරවයක් නැත්තම් ඒ කෙනා භික්ෂුන් වහන්සේලා පිළිගන්නේ නෑ. භික්ෂුන් වහන්සේලා පිළිගන්නේ නැත්තම් භික්ෂුන් වහන්සේලා විසින් දේශනා කරන ධර්මය පිළිගන්නේ නෑ. ධර්මය පිළිගන්නේ නැත්තම් බුදුරජාණන් වහන්සේව පිළිගන්නේ නෑ. තුන්රුවන පිළිබඳව ගෞරවයක් නැති ශ්‍රද්ධාවක් නැති තැනකට ගියොත් ඔවුන් භික්ෂූන් වහන්සේ නමක් භික්ෂුවක් හැටියට සලකන්නේ නෑ. ඒ නොසලකන නිසාම භික්ෂු ජීවිතයට හානියක් ඒ නිසාම සිද්ධ වෙන්න පුළුවන්. බලන්න පින්වත්නි භික්ෂූන් වහන්සේලාට වැඩම කරන්න සුදුසු නිවසේ අංග 7ක් බුදුහාමුදුරු පෙන්වුවා. අන්න ඒ අංග 7න් යුක්ත නිවෙස්වලට ගිහිල්ලා නැත්තම් යන එක සුදුසුයි කියලා බුදුහාමුදුරු පෙන්වුවා. ගියා නම් ඉන්න සුදුසුයි. ඔවුන්ට ධර්මය දේශනා කරන්න, ඔවුන්ට හිතසුව පිණිස කටයුතු කරන්න යොමු වීම සුදුසුයි. කොයි වගේ අංග වලින් යුක්ත නිවසකටද වැඩම කරන්න කියලා බුදුහාමුදුරු අනුදැන වදාළේ. භික්ෂූන් වහන්සේ නමක් වඩිනවා දැක්කහම මනාපේන පච්චුට්ටෙන්ති ප්‍රියමනාප ලෙස හුනස්නෙන් නැගිටිනවා නම් ගෞරවයෙන් නැගිටිනවා නම් ඒ වගේම මනාපේන අභිවාදෙන්ති
ප්‍රිය මනාප ලෙස ගෞරවයෙන් පසඟ පිහිටුවා වන්දනා කරනවා නම් මනාපේන ආසනන්දෙන්ති ප්‍රිය මනාප ලෙස අසුන් පනවනවා නම් තමන් සතු දේවල් නොසඟවා කටයුතු කරනවා නම් බොහෝ සෙයින් දෙන්න පුළුවන්කම තියෙන එලෙසින්ම බොහෝ විදියට දෙන්න පුළුවන් උපරිමයෙන් දන් දෙනවා නම් ප්‍රනීත ලෙස දෙන්න පුළුවන් තැන නම් ප්‍රනීත ලෙසම දෙනවා නම් සකසා සපුරා කරන කටයුත්ත සිදු කරන පින්කම මනාව සිදු කරනවා නම් අන්න ඒ තැනට ගිහිල්ලා නැත්තම් යන්න සුදුසුයි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. ගිහිල්ලා නම් ඔවුන්ට හිතසුව පිණිස ඉන්න එක සුදුසුයි. එතකොට දැන් මේ කුලූපගමන සූත්‍ර දේශනාව ඔස්සේ අංගුත්තර නිකායේ සත්තක නිපාතයේ මේ සඳහන් වන සූත්‍ර දේශනාව ඔස්සේ බුදුහාමුදුරුවෝ අංග 7කින් යුක්ත නිවසට යා යුතු බවත් තවත් අංග 7කින් යුක්ත නිවසට නොයා යුතු බවත් පෙන්වුවා. දැන් මේ සඳහන් කරපු කාරණා පිළිබඳව කල්පනා කරනකොට කෙටියෙන් කල්පනා කරන්න වෙන්නේ සාරාංශයක් හැටියට කල්පනා කරන්න වෙන්නේ තුන්රුවනට ගෞරව කරන ශ්‍රද්ධාවෙන් ක්‍රියා කරන තැනට යන්න තුන්රුවන කෙරෙහි ගෞරවයක් නැති තැනට ශ්‍රද්ධාවක් නැති තැනට නොයන්න කියන පණිවිඩය. පින්වත්නි, ඒක විශේෂයෙන් භික්ෂූන් වහන්සේ නමකට බලපාන කාරණයක්. බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට දේශනා කළ දානය වුණත් මේ ප්‍රත්‍ය වුණත් චීවර පිණ්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්‍ය කියන සිව්පස්ය වුණත් ලබා ගන්නකොට ඒවා ලබා දෙන කෙනා කොයි විදියටද ලබා දෙන්නේ කියලා කල්පනා කරන්න. යම් කිසි කෙනෙක් ධර්මානුකූලව උපයා සපයාගත්ත මුදල් නම් ධනෙ උපයන්න ඕන ක්‍රමයේ බුදුහාමුදුරුවෝ දේශනා කළා. උට්ඨාන විරියාදිගතා සේදා වක්කිත්තා බාහා බල පරිචිතා ධම්මිකා ධම්මලද්දා උත්සාහයෙන් වීරයෙන් දෑත දෙපය වෙහෙසවලා දහඩිය මුගුරු වගුරවලා ධර්මානුකූලව සාධාරණ විදියට උපයා සපයාගත්ත මුදලින් තමයි දන් පැන් පිදිය යුතු වෙන්නේ කියලා බුදුහාමුදුරුවෝ පෙන්වුවා. අන්න ඒ විදියට නම් දන් පැන් පුදන්නේ ඒ අයගේ දාණය පිළිගත්තට කමක් නැහැ කියලායි බුදුහාමුදුරුවෝ පෙන්වුවේ. හැබැයි යම්කිසි කෙනෙක් වැරදි වැඩ කරලා අන් අයට හානි කරලා සමාජ විරෝධී වැඩ කරලා හම්බ කරපු මුදලින් නම් දන් දෙන්නේ ඒ දානය පිළිගන්න එපා කියලායි බුදුහාමුදුරුවෝ පෙන්වුවේ. පත්ත නික්කුජ්ජන කර්මය පාත්‍රය අනිත් පැත්තට හරවන්න බාර ගන්න එපා. ධර්මානුකූලවයි භික්ෂුන් වහන්සේලාට ඔබ උපස්ථාන කළ යුත්තේ වෙන්නේ. අතීතයේ පිළිබඳව කල්පනා කරනකොට පෙර රජ දරුවෝ මේ පිළිබඳව අතිශයින් කල්පනා කරලා තියෙනවා. මට රජකම් කරනකොට ලැබෙන ධනය අසාධාරණයි. මම මහන්සි වෙලා ලබන දේවල් නෙවෙයි. ඒ නිසා මේවායින් මහසඟරුවනට දන් පැන් පුදන එක සුදුසු නෑ. අන්න එහෙම කල්පනා කරලා පින්වත්නි සමහර රජවරු වෙස් වලාගෙන පිට ගම්වලට ගිහිල්ලා කුඹුරු කොටලා ඒ ලැබුණු ධනයෙන් දන් දුන්නා කියලා සඳහන් වෙනවා. ඒ තරම් මේ ශ්‍රද්ධාව කියන එක ප්‍රධාන වෙන්න ඕන. යහපත් ජීවිත ගත කරන කෙනෙකුට තමයි භික්ෂුන් වහන්සේ නමකට හොඳ හැටියට උපස්ථාන කරන්නට පුළුවන්කම ලැබෙන්නේ. එහෙම ශ්‍රද්ධාවක් නැත්තම් ගෞරවයක් නැත්තම් එතනට වැඩම කරන භික්ෂුන් වහන්සේට ගැටලු මතුවෙන්න පුළුවන්. පින්වත්නි, හොඳට කල්පනා කරලා බැලුවොත් සමහර උපාසක උපාසිකාවෝ අපට බොහොම ගෞරවයෙන් වන්දනා කරනවා. පසඟ පිහිටුවලා ඒ වගේම භික්ෂුන් වහන්සේලා වන්දනා කරන ගාථාව සජ්ජායනා කරලා සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්දම් පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තහාදි තේරාණං ආගතම් පටිපාටියා
සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තන් නමා මහං කියලා බොහෝම ගෞරවයෙන් වැඳ නමස්කාර කරනකොට ඒ වන්දනාව දකින අපට පුදුම චිත්ත ශක්තියක් ගොඩ නැගෙනවා. මේ තරම් ගෞරවයෙන් පසඟ පිහිටුවා වන්දනා කරන්නේ මගේ සීලයට නේද? මගේ පැවිද්දට නේද? බලන්න ඒ උපාසකම්ම මොන තරම් අපහසුතා තියාගෙන වන්දනා කළාද? ඒ උපාසක මහත්මයා මොනතරම් අපහසුතා තියාගෙන පසඟ පිහිටුවා වැන්දද? මේ අය මේ ගෞරවයෙන් වන්දනා කරන්නේ, ශ්‍රද්ධාවෙන් වන්දනා කරන්නේ අපේ තියෙන සීලයට, ගුණයට. භික්ෂුන් වහන්සේලාට හිතෙනවා එහෙම. එතකොට තමන් වහන්සේලා වැරදි මගක නොයා යුතුයි කියන අදිෂ්ඨානය ඇති වෙනවා පින්වත්නි. ශාසනික විවහාර වචනමාලාව භාවිතා කරනවා නම්, ඔබ ගෞරවයෙන් කතා කරනවා නම් භික්ෂුන් වහන්සේලාට, ඒ ගෞරවනීය ශාසනික විවහාර වචනමාලා භාවිතය නිසා භික්ෂුන් වහන්සේලාගේ හිත තුළ අනේ අපට මේ විදියට ගෞරවයෙන් කතා කරන්න අපේ තියෙන සිල්වන්තකමට, ගුණවන්තකමට, අපේ මේ මහානකමට, මේ දරණ චීවරයට, බුද්ධ පුත්‍රයන් වහන්සේලා හැටියටයි මේ ගෞරවයෙන් කතා කරන්නේ. අපි නිවැරදිව ජීවත් වෙන්න ඕන, අපි ධර්මානුකූලව ජීවත් වෙන්න ඕන කියන අදිෂ්ඨානයේ හිත්වල ඇති වෙනවා. හැබැයි පින්වත්නි, ශ්‍රද්ධාවක් නැති, ගෞරවයක් නැති කෙනෙක් ඇවිල්ලා එදිනෙදා ගිහි ඇත්තෝ තම තමන්ගේ මිතුරන්ට කතා කරන විදියට ශාසනික විවහාර වචනමාලාව පැත්තකට වීසි කරලා වෙනම ක්‍රමවේදයකට ආමන්ත්‍රණය කරන්න ගත්තොතින් අන්න ඒ ශ්‍රද්ධාවක් නැති කෙනාගේ, ගෞරවයක් නැති කෙනාගේ වදන් හමුවේ භික්ෂුන් වහන්සේ නමකට භික්ෂුත්වයේ පවා අමතක වෙන්න පුළුවන්. උදාහරණයක් හැටියට මන් ළඟට කවුරු හරි ඇවිල්ලා සාදුට කොහොමද, බණට ගිහිල්ලා දැන්ද ආවේ, මහන්සි නේද, අන්න ඒ වගේ එකිනෙකා ගිහි සමාජය තුල කතා කරන විදියට කතා කරන්න ගත්තොත් භික්ෂුන් වහන්සේලාත් සමග සම්බන්ධතා ගොඩනගා ගන්නකොට ගිහි මිත්‍රත්වයේ සම්බන්ධතාවයක් හා සමාන ලෙස සලකන්න ගත්තොතින් ඒ භික්ෂුන් වහන්සේ රැකෙයි කියලා හිතන්න අමාරුයි. කල්යාණ මිත්‍රයෝ භික්ෂුන් වහන්සේලා කියලා කියන්නේ. භික්ෂුන් වහන්සේ නමක් තමන්ගේ ජීවිතයට කල්යාණ මිත්‍රයෙක් බවට පත් වුණා කියලා ඒ කල්යාණ මිත්‍රත්වය කරට අත දාගෙන යන කල්යාණ මිත්‍රත්වයක් නෙවෙයි. ඒක ගෞරවාන්විත මිත්‍රත්වයක්. ඒ මිතුරුකමත් එක්ක ශාසනික විවහාර වචන මාලාව වෙනස් වෙන්න බෑ පින්වත්නි. ගෞරවය වෙනස් වෙන්න බෑ. ශ්‍රද්ධාව වෙනස් වෙන්න බෑ. ශ්‍රද්ධාවක් නැති තැන, ගෞරවයක් නැති තැන, අන්න ඒ තැන ඇසුරු කරන්න යන භික්ෂුවකට තමන්ගේ මහානකම, තමන්ගේ පැවිදි ජීවිතය සාර්ථක කරන්නට ඉඩක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මෙන්න මේ සැදැහැ නැති තැනට ගියොත් නොගැලපෙන දේවල් වෙන්න පුළුවන් නිසා එවැනි තැන්වලට ගියේ නැත්තම් යන්න එපා කියලා අනුදැන වදාළේ. ගියානම් එතන ඉන්න එපා කියලා අනුදැන වදාළේ. ඒ නිසා සැදැහැ ඇති තැනට ගියාට කිසිසේත්ම පැවිද්දෙකුට බිය වෙන්න ඕන නැහැ. මොකද හේතුව ඒ පැවිද්දාගේ පැවිද්ද ආරක්ෂා කරගන්න ඒ සැදැහැති දායක දායිකාවෝ කටයුතු කරනවා. ඉතින් ඒ නිසා අද මේ ධර්ම දේශනාව ඔස්සේ හිමිදිරි පාන්දර අංගුත්තර නිකායේ සත්තක නිපාතේ සඳහන් වෙන කුලූප ගමන සූත්‍රය හරහා ඔබව දැනුවත් කළේ භික්ෂූන් වහන්සේ නමකට ඔබේ නිවසට වැඩම කරවන්න සුදුසු පරිසරයක් ඔබ විසින් ගොඩනගන්න. එවිට ඔබේ ජීවිතය මෙලොව පරලොව සුවපත් කරගන්න එය පුදුමාකාර ශක්තියක් බවට පත්වේ. අද මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරලා අත්පත් කරගත්තු සකල කුසලානි සංස විශේෂයෙන් කල්පනා කරන්න, රට ජාතිය සම්බුද්ධ ශාසනය වෙනුවෙන් අභීතව කටයුතු කරලා අපවත් වී වදාළ මහසඟරුවන අනුමෝදන් වේවා. එවැගේම ජාතික වීරයෝ,
යුදබිමේදී මියගිය අපේ වීරෝධාර රණවිරුවෝ සුනාමි වගේ ස්වභාවික විපත් නිසා, පාස්කු ඉරිදා ප්‍රහාරය වගේ ප්‍රහාර නිසා, වසංගත රෝගී තත්ත්වයන් නිසා මියගිය යම්තාක් පිරිස් වෙතොත් ඒ හැමෝම අනුමෝදන් වේවා. ඔබ අප නමින් මිය ගිහිල්ලා පින් අපේක්ෂිත යම්තාක් පිරිස් වෙතොත් ඒ හැමෝම මෙපින් අනුමෝදන්ව සසර දුකින් එතරව ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් නිවනින් සැනසෙත්වා කියලා කවුරුත් ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම සම්මිය දෘෂ්ටික දෙවියෝ මේ පින් අනුමෝදන් වේවා. අනුමෝදන් වෙලා අපේ රට ජාතිය සම්බුද්ධ ශාසනය යෙහෙන් රකීවා. රට කරවන නායකයන්ට වසංගත රෝගී තත්ත්වයේ ඉදිරියේ රෝග නිවාරණ සංග්‍රාමයේ යෙදී සිටින පින්වත් අපේ වෛද්‍ය කාර්ය මණ්ඩලයට, හෙද කාර්ය මණ්ඩලයට, ඔබව අපව නිරතුරුවම රකින ත්‍රිවිධ හමුදාවේ පොලිසිය පින්වතුන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා. ඒ වගේම ඔබට දිනපතා හිමිදිරි පාන්දර සමාජ සංගායනා ධර්මදේශනාව ඔස්සේ හිමිදිරි පාන්දර හිත සුවපත් කරන්න මේ හිරු රූපවාහිනිය ඔස්සේ මේ උතුම් ධර්ම දේශනාවට ඉඩකඩ සපයා දෙමින් ධර්ම දානමය පින්කම නිරතුරුවම සිදු කරන හිරු මාධ්‍ය ජාලයේ සභාපතිතුමන් ඇතුළු කාර්ය මණ්ඩලයේ පින්වත් සියලු දෙනාටමත්, ධර්ම ශ්‍රවණය කළ ඔබ අප සියලු දෙනාටමත්, රටවැසි ලෝවැසි කාටත් දෙවියන්ගේ රැකවරණින් කායික සුවපත් භාවය, මානසික සුවපත් භාවය සැලසේවා. දෙවියොත් පතන බෝධියකින් මෙපින් අනුමෝදන් වෙලා උතුම් අමා මහ නිවනින් සැනසෙත්වා කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම මේ හිමිදිරි පාන්දර ධර්ම ශ්‍රවණය කිරීමෙන් අත්පත් කරගත්ත සකල කුසලානි සංසයන්ගේ බලයෙන් අපි හැම කෙනෙකුටම සසර දුකින් එතර වෙලා ගෞතම සම්බුදු සසුනේදීම උතුම් ධර්මාවබෝධය සලසා ගැනීම පිණිසම හේතු වාසනා වේවා කියලා කවුරුත් නිවන් ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. සමාජ සංගායනා